Let's now move on to part B. And in part B, you will find reading and writing for 25 marks. Let's start from the question number 6. Underline the option that best express the meaning of each of the sentences given below in bold print. Hari. මෙතන දැන් sentences කීපයක් දීලා තියෙනවා. ඒ sentences කීපය මේ bold වලින් දීලා තියෙන sentence එකට වඩාත්ම ගැලපෙන්නේ ඒ අතරින් කෝකද කියලා තමයි අහන්නේ. හරි? අපි the most important thing here is to understand what the real meaning is of the bolded sentence. මේ bolded වලින් දීලා තියෙන sentence එකේ තේරුම හරියට අපි අවබෝධ කරගන්න ඕනේ. මොකක්ද මේ හතරෙන් හරි එක කියලා තෝරගන්න. අපි බලමු මොකක්ද කියලා. මගේ වීඩියෝ එකක් තියෙනවා YouTube channel එකේ perfect tense කියලා. ඒ වීඩියෝ එකේ මම මේක හරි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. perfect tense වලින් කරන්නේ අතීතයේ වෙච්ච යමක් එහි ප්‍රතිඵල වර්තමානයේ කතා කරන අවස්ථාව. හරි? ඉතින් මම කිව්වා මේ been කියන එක has have සමග been පාවිච්චි කරොත් තව වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ කතා කරන මොහොතේ එහින් අදහස් වෙන්නේ ඔබ අතීතයේ ඒ දේ කරලා තියෙනවා. been කියන්නේ වෙනවා, තිබෙනවා, ඉන්නවා කියන be ක්‍රියාපදයේ past participle අවස්ථාවයි. එතකොට මේ been කියන එකේ තේරුම been I have been to Jaffna කියලා කියන එකේ තේරුම තමයි මම යාපනයට ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ මම ඉන්නේ යාපනයේ නෙවෙයි. කියන්නේ මම අතීතේ කරපු දෙයක් ප්‍රතිඵල මේ කාලෙක මම ගිහින් තියෙනවා. මම යමක් කරලා තියෙනවා කියන එක තමයි perfect tense වල අදහස්. නමුත් මේ been කියන එක අපි gone කියන එක වෙනුවට පාවිච්චි කරනවා කියලා කිව්වා. gone කියන්නේ මේ වෙලාවෙත් I have gone to Jaffna කිව්වොත් මම මේ වෙලාව මම යාපනයට ගිහිල්ලා තියෙනවා විතරක් මේ වෙලාවෙත් යාපනයේ ඉන්නේ. I have gone to Jaffna. I have gone to Colombo කියන්නේ මම දැන් කොළඹ ගිහිල්ලා ඉන්නේ කියලා කියන එක තේරුම. been පාවිච්චි කරොත් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉන්නේ යාපනයේ නෙවෙයි මම ඒක කරලා තියෙනවා කියලා කියන තේරුම දෙන්න කියන එක මම මේ වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට තේරෙන්න ඕන දැන් මෙතන කියන්නේ Mr. Molagode has never කියන්නේ කවදාවත් නැහැ කියන තේරුම දෙනවා. ඒක නෙගටිව් ෆෝම් එකක් වෙනවා කියන එක මම එතන පැහැදිලි කරලා තිනවා මගේ පාඩමේ. ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන් නම් මේ ප්‍රශ්නය කරනවා බලන්න කලින් ඒක ගොඩක් වටිනවා. මොකද මම මෙතනත් ඒක පැහැදිලි කරන්නම්. ඒක වෙන්නේ Mr. Molagode has been to Jaffna කියන්නේ ඔහු යාපනයට ගිහින් තියෙනවා. never කිව්වොත් ඒක කවදාවත් නැහැ කියන නෙගටිව් ෆෝම් එකට හැරෙනවා. මෙන්න මේ never කියන වචනය. එහෙනම් අදහස් වෙන්නේ Mr. Molagode කිසිම දවසක යාපනයට ගිහින් නැහැ කියන එක. හරි? ඒක තමයි bold letters වල තියෙන sentence එකේ තේරුම. දැන් අපි බලමු ඒ තේරුමම හෝ ඊට සමාන තේරුමක් දෙන වාක්‍යයක් තියෙන්නේ මෙන්න මේ ABCD කියන වාක්‍ය හතරෙන් කෝකද කියන එක. හරි? හරි අපි බලමු. අපිට තියෙනවා Mr. Molagode is in Jaffna now. That is wrong. As you know, that's wrong. Okay? Mr. Molagode has not visited Jaffna at all. Let's wait and see. That looks like the right answer, right? Mr. Molagode does not hope to visit Jaffna. No, that is wrong. Mr. Molagode has visited Jaffna several times, which means he has been to Jaffna. But
here you have never as well in the sentence means he has never been. Then the right answer should be, the correct answer should be, Mr. Molagoda has not visited Jaffna at all කියන එකයි. එනම් මේ 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරය තමයි ළමයි B. හරි? අන්න ඒ වගේ තාර්කිකව මේ ප්‍රශ්න වලට උත්තර ගන්න ඔයගොල්ලොන්ට පුළුවන් වෙන්න ඕන. ඒකට හේතුව තමයි එහෙම කරොත් තමයි ඔයගොල්ලොන්ට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන් මාක් එකකට යන්න පුළුවන්. හරි? හරි. දෙවෙනි ප්‍රශ්නේ since කියන්නේ නිසා කියන එක. මෙතන මේ වාක්‍යයේ තේරුම. හරි? දැන් අපි since කියන එක කීප පාරක්ම ඉගෙන ගත්තා. ඉස්සේ කියලා කියවන්නේ නේද? කවදා හරි දවසක ඉඳලා for කියන්නේ ඉස්සේ ඒ අවුරුදු ගාන දානවා. for 6 years, for 19 years. since කියොත් ඒ දිනය දාන්න ඕන. since 2019 likewise. හරි? එතකොට එහෙම ඊට අමතරව since වල තව තේරුමක් තියෙනවා කියලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන. ඒකේ තේරුම තමයි නිසා කියලා කියන්නේ. හරි? The diploma course was too expensive. Was expensive කියන්නේ මිල අධික වුණා. Too expensive කියන්නේ ඕනෑවටත් වඩා මිල අධික වුණා. ඒ කියන්නේ මොහොත දරා ගන්න බැරි තරම් diploma course එක diploma පාඨමාලාව මිල අධික expensive කියන එකට තව වචන කීපයක් සමාන වචන ටිකක් අපි ඉගෙන ගමු මෙතන. expensive කියන එකට අපි කියනවා costly කියලා කියනවා. expensive වලට සමානයි. හරි? costly එකත් එතන දාන්න පුළුවන්. Since the diploma course was too expensive, Nuwanga decided to follow a certificate course. What he has done here is he has decided to follow a certificate course as the diploma course is too expensive. මෙතෙන්දි වෙලා තියෙන්නේ මෙයා diploma course එක ගාන වැඩි නිසා මෙයා certificate සහතික පත්‍ර පාඨමාලාවක් තෝරගත්තා කියන එක. අපි බලමු මොනවද උත්තර 4 කියලා. Nuwanga could not afford to follow the diploma course. afford කියන වචනේ අපි ඉගෙන ගමු දැන්. afford to කියන්නේ යමක් දරා ගන්නවා කියන එක හිමිල හෝ යමක පිරිවැය දරා ගන්නවා කියන එක afford. could not afford කියන්නේ දරා ගන්න බැරි වුණා කියන එක. හිමිල අධික බව. මිල හෝ එහි ගෙවිය යුතු මුදල දරා ගන්න බැරි වුණා කියන එක. දැන් ඒකේ තේරුම සෑහෙන දුරට සමානයි. අපි බලමු අනිත් ඒවාත් මොනවද කියලා. Nuwanga did not want to follow a cheaper course of study. That is wrong. එයාට diploma course එක එයා අතෑරියේ ගණන් වැඩි නිසා මිසක් එයාට ඕන නැති නිසා නෙවෙයි. ඒක සමා වෙන්නේ එයාට cheaper course එකක් follow කරන්න ඕන නැති නිසා නෙවෙයි. එයාට ඒකට සල්ලි නැති නිසා. කියන එක තමයි මේකේ තේරුම. Nuwanga wanted to follow only a high advanced course of study. එහෙම එකක් මේකේ අදහස් වෙන්නේ මොකද උ සහතික පත්‍ර පාඨමාලාව තෝරගෙන තියෙනවා. එහෙනම් මෙතන වෙන්නේ මේක නෙවෙයි. බලමු D. Nuwanga was eligible. eligible කියන්නේ සුදුසුකම් ලබනවා කියන එක. was eligible කියන්නේ ඔහු උචිත වුණා, සුදුසුකම් ලැබුවා. හරි? Nuwanga was eligible to follow only the certificate course. එහෙම එකක් මෙතන කියවෙන්නේ නැහැ. ඔහුගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන මිලේ ප්‍රශ්නයක් තිබ්බේ. එහෙනම් උත්තරය වෙන්නේ A. couldn't afford to follow the diploma course because it was expensive. Look, right, that's how you answer that question. Okay, now let's go to the question number 3. Despite I have taught you this one in my YouTube channel. Despite එහෙම නැත්නම් in spite of මේ දෙකේම තේරුම නොසලකා හරිනවා කියන එක. නොසලකා හරිනවා කියන එක. හරි? Despite the warnings by the government, රජේ warn කරනවා කියලා කියන්නේ
අනතුරු වැඟවීම රජයේ අනතුරු වැඟවීම නොතකා people rushed ගියා කියන එක ඒ කියන්නේ usually යමකට යනවට කියනවා rush කරනවා කියලා people rushed to cities to buy essential items essential කියන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය items කියන ද්‍රව්‍ය හරි එහෙනම් අපි බලමු මේකට ගැලපෙන වාක්‍ය මොකක්ද කියලා පහත සඳහන් වාක්‍ය the government asked people to buy essential items from cities as soon as possible. That's wrong because government has issued warnings, right? And despite that, they went to buy essential items, which means government has issued warnings not to do so. කරන්න එපා කියලායි කියලා තියෙන්නේ. එහෙනම් ඒක උත්තරේ නෙවෙයි. People went to cities to buy essential items on the request of the government. That is also wrong because on the request කියන්නේ ඉල්ලීම මත කියන එක. රජයේ ඉල්ලීම මත ගියා කියන එක එකත් වැරදි. People went to cities to buy essential items although the government told not to do so. Government told රජය කිව්වා not to do so. එසේ නොකරන ලෙස. ඒ වෙනුවෙන් එසේ තිබියදී although මෙන්න මිනිස්සු ගියා කියන එක තමයි ඒක තේරෙන්නේ. ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. බලමු හතරක් මොකක්ද කියලා. People always buy essential items from cities as it's convenient for them to do so. නෑ ඒක වැරදි. එහෙනම් තුන්වෙනි එක තමයි C එක තමයි උත්තරේ වෙන්නේ. People went to cities to buy essential items although the government told not to do so. රජය එසේ කිරීම කරන්න එපා කියලා තිබියදී එසේ වුවත් මිනිස්සු මෙසේ කරා කියන එක තමයි තේරුම. එහෙනම් ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි බලමු හතරවෙනි එක. A woman who did not pay back 950,000 rupees who did not ගැහැණියක් හරි ස්ත්‍රියක් කවුද did not pay කියන්නේ රුපියල් 9,50,000ක මුදලක් නැවත මේ payback කියන්නේ නැවත ගෙවනවට නැවත නොගෙවූ කාන්තාව after obtaining it from 3 persons මිනිසුන් තුන් දෙනෙක්ගෙන් රුපියල් 9,50,000ක් ලබාගත් කාන්තාවක් ඒ නැවත නොගෙවීම සම්බන්ධයෙන් ඇයව was taken මෙන්න බලන්න passive voice into custody අත්අඩංගුවට අරන් තියනවා. හරි a person who did not pay back rupees 950,000 after obtaining it from 3 persons මේකේ තේරුම තමයි රුපියල් 9,50,000ක මුදලක් මිනිසුන් තුන් දෙනෙක්ගෙන් ණයටගත් කාන්තාව ඒ ආපසු නොගෙවීම සම්බන්ධයෙන් නොගෙවීම වෙනුවෙන් ඒ වරදට මෙයාව අත්අඩංගුවට ගත්තා කියන එක තමයි තේරුම. දැන් අපි බලමු මොනවද මේ හතරෙන් ඊට ගැලපෙන තේරුමක් තියෙන වාක්‍ය මොකද්ද කියලා. A woman and 3 persons who illegally කියන්නේ legally කියන්නේ නීත්‍යානුකූලව ඒ මුලට ඉල් දාපුවාම illegal වෙනවා නීත්‍යානුකූල නොවන ඒ කියන්නේ නීති විරෝධී ලෙස උපයාගත් මුදල් who earned illegally earned money නීති විරෝධී ලෙස මුදල් උපයන ලද කාන්තාවක් සහ මිනිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගන්න ලැබුවා. එහෙම කතාවක් නෙවෙයි මේකේ කියන්නේ කියන එක දැන් ඔයගොල්ලන්ට පැහැදිලි. A woman who helped 3 persons to illegally earn money was arrested. That is also wrong. Who helped මිනිසුන් තුන් දෙනෙකුට නීති විරෝධී ලෙස මුදල් ලැබීමට උදව් කළ කාන්තාවක් was arrested. මෙතනින් ගත්ත මේක ඉවරයි. එතකොට මෙතන was arrested කියන්නේ verb එක. හරි? ඒකත් නෙවෙයි. 3 persons who cheated a woman were arrested. That is also wrong. ඇත්තරම මෙතන වෙලා තියෙන්නේ මේ තුන් දෙනා රැවට්ටුවා කාන්තාව කියන එක. එහෙම නෙවෙයිනේ වෙලා තියෙන්නේ. ඇත්තරම මිනිස්සු තුන් දෙනාටයි අසාධාරණ වෙලා තියෙන්නේ. එහෙනම් ඊළඟ එක බලමු. A woman who cheated 3 persons was arrested. ඒක තමයි හරි. මිනිසුන් තුන් දෙනෙක් උට
වංචා කළ එහෙම නැත්නම් මිනිසුන් තුන් දෙනෙක් රවට්ටපු කාන්තාව මෙන්න was arrested. ඒක තමයි උඩ කියලා තියෙන්නේ. එහෙනම් උත්තරය වෙන්නේ D එකට. අපි බලමු පස්වෙනි ප්‍රශ්නය. Had the landmaster been invented? හරි. මෙතන මේ වාක්‍ය තේරුම දෙන්න ඉස්සලා මම මේ දෙක කියලා දෙන්න ඕනේ. මෙතන පොඩි ග්‍රැමර් දෙයක් තියෙනවා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ එකක්. අපි ඒ ගැන විනාඩියක් කතා කරමු. මොකද ඒක වැදගත් නිසා හිතනවා මේ පුළුන් දෙක වැදගත් කියලා. හරි. මම යනවා ටිකක් පල්ලෙහාට. හරි. ඔන්න බලන්න. අපි හිතමු Thomas Edison. Thomas Alva Edison යමක් නිපදවනවට කියනවා invent. මේකේ තේරුම මේ මිහිපිට දැනට භාවිතා නොකරන යමක් නිපදවනවට අලුතෙන්ම නිපදවනවට invented the bulb. හරි bulb විදුලි බල්බේ නිපදවුවේ විදුලි බල්බේ සොයාගත්තේ තෝමස් අල්වා එඩිසන්. හරි අපි දැන් මේක පැසිව් වොයිස් කරමු. මෙන්න ක්‍රියා මෙන්න කර්තෘ මෙන්න ක්‍රියාව මේ ඉන්වෙන්ටඩ් උනේ තෝමස් අල්වා එඩිසන් විසින්. ඒක තමයි එයා තමයි කර්තෘ. මෙන්න ඉතුරු හරිය මොකක්ද එයා හොයාගත්තේ කියන what කියන ප්‍රශ්නවාචී පදයට උත්තර දෙනවා. එහෙනම් අපි the bulb කියන එක කර්මයේ හැටියට හඳුනා ගන්නවා. the bulb was මොකද මේක invented නේ. ඒ නිසා ඒක අතීත කාලේ එකක් පැසිව් වොයිස් කරන්නේ ඊසෑම්මා කියන එක was verb වෙනවා. the bulb was invented කියන එකේ past participle අවස්ථාවත් invented මයි. එහෙනම් invent කියන verb එකේ past participle අවස්ථාවත් invented මයි. මේ invent කියන්නේ නිපදවනවා සොයා ගන්නවා. එහෙනම් ed දාලා තමයි මේ past participle සහ past tense එක හොයාගන්නේ. by සමග කර්තෘ ලියන්න පුළුවන් Thomas Edison කියලා. ඒක ලිවීම අවශ්‍ය නැහැ. එහෙනම් the bulb was invented. The bulb was invented. ඔය විදිහට අපි කරන්නේ. මේ විදිහට තමයි අපි වාක්‍ය ලියන්නේ. දැන් අපි යන්නේ අවතේ දැනුම තියාගෙන එතෙන්ද had the landmaster been invented before 1955. දැන් අපි බලමු එහෙනම් landmaster එකත් ඒ වගේම ඉන්වෙන්ට් කරලායි තියෙන්නේ කවුරු හරි නේද? අපි ඒකත් ලියමු උතන. මම මේ ටික ඉරේස් කරනවා දැන්. අපි දැන් මේක දන්නවනේ. දන්න නිසා මම මේක ඉරේස් කරන්න. අපි බලමු මොකක්ද මේ මම කියලා දෙන්න යන චූටි පාඩම කියලා. මේක මම වීඩියෝ එකක් තාම දාලා නැහැ මේ පාඩමට. ඒ නිසා තමයි මම මේ පොඩි වෙලාවක් කරන් මේක කියලා දීලා යන්න කියලා තීරණය කරේ. හරි. අන්න බලන්න. මම ලියනවා the landmaster was invented. Right? මේක passive voice. දැන් අපි මේක දෙමු perfect tense වලින් landmasterය නිපදවලා තිබුණා කියලා. ඒ කියන්නේ past perfect tense වලින් the landmaster had been invented. ඔයගොල්ලෝ දන්නවා perfect tense එකක් passive voice කරන්නේ been සමග past participle කියලා.
had been invented before නෑ අපි ඒක අමතක කරන්න. දැන් අපි මේක ප්‍රශ්නාර්ථයට හරවමු. had the land master been invented land master එක been invented මේකේ තේරුම had the land master been invented land master නිපදවලා තිබුණද කියන එක මෙසේම අපි නැවත තව තේරුමක් මේකට ගොඩනගනවා කිසිම වෙනසක් නැතුව had the land master been invented කියන එකේ තේරුම land master නිපදවලා තිබුණා නම් කියන අර්ථය මේ had මුලට දාපුවහම මේ perfect tense වලින් ලැබෙනවා. had the land master been invented කියන්නේ land master නිපදවලා තිබුණද කියන එකට අමතරව තව තේරුමක් වෙනවා had the land master been invented කියන්නේ එසේ කරලා තිබුණා නම් before 1954 1955 නේද ඒක තියෙන්නේ බලමු එකට ගිහිල්ලා 1955 මේ 1955ට පෙර land master නිපදවලා තිබුණා නම් if කියන දැන් අපි මෙතන had ඉස්සරහට ගන්න නැතුව මෙතෙන්ද if දැම්මා නම් if the land master had been invented කියන එකයි had the land master been invented කියන එක if නැතුව ලියපුවාමයි මෙන්න මේ දෙක සමානයි. හරිද? මම මේකේ ප්‍රායෝගික භාවිතයක් ඉක්මනටම කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට ඒක වැදගත් වෙයි. දැන් අපි හිතමු ගන්නම් තව page එක. හරි. බලමු මෙහෙම. ඔන්න බලන්න මේ තියෙන්නේ round එකක් කියලා හිතන්න. අපි සරල දේවල් වලින් මේව ඉගෙන ගමු. හරි? මේ තියෙන්නේ ක්‍රිකට් පිච් එක. දැන් මෙතන බැට්ස්මන් ගහනවා. මෙතන බෝල් කරනවා ඇවිල්ලා. ඔය හිතන්න තරගයේ පළවෙනි පන්දුව යනකොට මෙතන ක්‍රීඩකෙක් හිටියා. හරිද? මෙතනත් හිටියා මෙතනත් හිටියා. ඔය තුන් දෙනා විතරයි ඉන්නේ කියලා හිතන්නකෝ. දෙවන පන්දු වාරය යනකොට එයා මෙන්න මෙහෙම කරනවා. එක පන්දුවක් දැන් යවලා ඉවරයි. මෙන්න අර දෙන්න මේ දෙන්න එහෙමම ඉන්න. මේ ක්‍රීඩකයා මේ පැත්තට යවනවා. එතකොට දෙවෙනි පාරට මෙයා ගහන පාරක් උඩින්ම යනවා මෙතෙන්ට වැටෙනවා. ඒ කියන්නේ මෙයා මෙතන හිටියා නම් මේක අල්ල ගන්න තිබ්බ නේද? එතකොට ජාත්‍යන්තර විස්තර විචාරකයෝ මෙන්න මෙහෙම කියනවා. Had this man been here? Had this man been here? ඒක තේරුම ඔහු මෙතන හිටියා නම් if කියලා කියන්නත් පුළුවන්. ඒක කොහොමද ඒක කියන්නේ? if he had been there කියන එකයි had he been there කියන එකයි සමානයි. මං හිතන්නේ ඔයගොල්ලන්ට තේරුණා. අපි දැන් යන් නැවතත් ප්‍රශ්න පත්‍රයට. එහෙනම් මෙතන කියන්නේ had the land master been invented before 1955. Before 1955 කියන්නේ 1955ට පෙර land master නිපදවා තිබුණා නම් farmers wouldn't have used imported tractors. 1955ට පෙර land master නිපදවා තිබුණා නම් ගොවීන් භාවිතා කරන එකක් නැහැ. ආනයනය කරන ලද පිටරටින් ගෙන්වන ලද tractors කියන එක තමයි මේකේ තේරුම. හරි. එහෙනම් අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ. A B C D කියන මේ වාක්‍ය හතරේ කෝකද ඒ සමාන තේරුමක් දෙන්නේ? The land master was invented before 1955. That was wrong.
මේක had the landmaster been invented before 1955 කියන්නේ 1955ට පෙර ආතු landmaster හදලා තිබ්බනම් කියන එකයි. එහෙනම් හදලා තිබ්බේ නැති නිසා එහෙම කියන්නේ. එහෙනම් හදලා තිබ්බා කියලා කියන එක වැරදි. The landmaster had not been invented before 1955. හරි එතෙන් දෙනකන්. So emanisa farmers used imported tractors, not important tractors, imported tractors. I got it wrong. Enang B tamai hari uttare වෙන්නේ කෝකටත් අපි බලමු C සහ D කියවලා. The landmaster was invented before 1955. That was correct. That is correct rather, but farmers continued to use imported tractors. Was invented? No, that's wrong. Was invented. That means it had been invented by that time. No, that was not the case. The landmaster had not been invented before 1955, so farmers did not use imported tractors. That is wrong because they wouldn't have used means ඒගොල්ලෝ භාවිතා කරන්නේ නැති වෙන්න තිබ්බා. ඒ කියන්නේ භාවිතා කරලා තිනවා. ඒ කියන්නේ මේක නෙවෙයි උත්තරේ. එහෙනම් උත්තරේ වෙන්නේ B. හරි? එහෙම තමයි මේ ප්‍රශ්න වලට අපි උත්තර ලියන්නේ. අපි බලමු 7 වෙනි ප්‍රශ්නය. ටිකක් අමාරුයි වගේ පේන්නේ. මොකද ගොඩක් කියවන්න තියෙන නිසා අපි ඒක හිතන්නේ නැතුව අපි ප්‍රශ්න ටික කියවමු මොනවද අහලා තියෙන බාට. Underline the most appropriate. මෙන්න බලන්න superlative form. වඩාත්ම උචිත. Response කියලා කියන්නේ ප්‍රතිචාරය. In each of the questions from 1 to 5, underline the most appropriate response. වඩාත්ම උචිත මේ ප්‍රතිචාරය underline කරන්න කියලා කියනවා. අපි බලමු පළවෙනි එක මොකක්ද කියලා. How many persons participated in the medical camp? හරි. උඩ තියෙන මේ හතරෙන් මොකක් හරි medical camp එකක් ගැන තිනවා. The three-wheeler donated to elders home. Suspects transporting cattle arrested. Past teachers appreciated. Free medical camp. Hari. The Old Boys Association of Ruanwala Boys School organized a free medical camp at the school premises last Friday. Over 500 persons. Over. මෙන්න 500 over 500 කියන්නේ 500ට වඩා වැඩි. මෙන්න below 500 කියන්නේ 500ට වඩා අඩුයි කියන එක. තේරුණාද? එහෙනම් අපි බලමු මේ දැනුම අරගෙන යම් පල්ලෙහාට. මෙන්න කියනවා how many persons participated in the medical camp? Exactly 500 නෙවෙයි. More than 500. More than 500. More than 500 කියන්නේ 500ට වඩා වැඩි කියන එක. ඒක තමයි උත්තරය. බලමු less than 500 කියන්නේ අඩුයි. Number of participants not given. That is also wrong because they have clearly mentioned the fact that the number of participants have been over 500. 500 persons in the area attended the camp to obtain medical services from specialized doctors. Hari. ඒක තමයි ඒකට උත්තරේ. බලමු දෙවෙනි එක. Which of the following incidents happened on Sunday? Hari. අපි බලමු මේක කවද්ද වෙලා තියෙන්නේ? Medical camp and school premises last Friday. දැන් මේක උනේ සිකුරාදා දවසේ. The health issues were addressed and the participants were educated. මෙන්න passive voice වාක්‍යයක්. About the good health habits, mosquito nets, dry rations, වියලි සලාක මේවා. Mosquito nets කියන්නේ මදුරු දැල්, ඇඳුම්, station for school children, ලිපි ද්‍රව්‍ය, received from different organizations and other donors. Donors කියන්නේ දාන ශිල්පීන්, දන් දෙන්නන් කියන එක. Donate කියන එකෙන් තමයි මේ හැදෙන්නේ. Donate කියන්නේ දන් දෙනවා, පිනට දෙනවා කියන එක. Donors කියන්නේ එසේ කරන අයට. Were distributed among the participants. එතන දිනයක් ගැන කියලා නැහැ. එනේ උනේ Friday. බලන්න මේක කියලා
As a part of the Teachers' Day program of Kalpitiya Mahavidyalaya, 42 teachers who had taught in the school were taken on a trip last Saturday. That has happened on a Saturday. The trip was organized by the Old Students Association of the school. The chairman of the association, Dr. Anura Silva, said, our teachers first visited the Situlpawa temple, where they engaged in a number of religious activities, full stop. They visited several interesting places in the south and had lunch at the Navy camp in Tangalla, full stop. Dr. Silva further said that one of the objectives of organizing this event was to set an example to the younger generation that they should respect and pay gratitude. Gratitude කියලා කියන්නේ කෘතගුණ වලට pay gratitude කියලා කියනවා කෘතගුණ පුද කරනවට. එකක් මතක තියාගන්න. To their teachers who shaped their lives, turning them into humans they are today. ඒකෙත් Sunday ගැන මුකුත් සඳහනක් නැත. අපි බලමු මේක three-wheeler donated. මෙන්න බලන්න donate කියන එකේ past tense අවස්ථාව. එතන මේක past participle වෙන three-wheeler was donated. කියන එක තමයි passive voice වලින් ලියපු එක තමයි මේ donated වෙලා තියෙන්නේ. මොකද three-wheeler එක දුන්නේ කවුද කියලා මෙතන කියලා නැහැ. Social responsibility, සමාජ වගකීම. Responsibility කියන්නේ වගකීමට, සමාජ වගකීම. Trust of Jayaviru Private Bank yesterday donated a three-wheeler to the Kaduwela Elders Home in response to can ප්‍රතිචාර දැක්වීම ලෙස. In response to කියන්නේ in response ප්‍රතිචාර දැක්වීමක් ලෙස කියන එක. A request from the home, මේ home එකේ මේ වැඩිහිටි නිවාසයේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස තමයි එසේ කරලා තියෙන්නේ. මේ three wheeler එක දීලා තියෙනවා. The three wheeler will be used, මෙන්න බලන්න passive voice වාක්‍ය භාවිතා කරනු ලබාවි, පාවිච්චි කරනු ලබාවි three wheeler to take elderly person for medical treatment and for the essential transport. Right? The donation was made to the home by Mr. S. Palihakar, the manager of Jayaviru Bank, Kaduwela branch, Monday. Right? Balanna yesterday. Right. ඔන්න බලන්න දැන් අපි මේක report කරන්නේ Monday. 27 වෙනි සඳුදා. එහෙනම් yesterday කියලා කිව්වොත් මෙන්න Sunday. Sunday තමයි මේ three wheeler එක දීලා තියෙන්නේ. එහෙනම් මොන්න ඒ three wheeler එක දෙන එක දී වෙලා තියෙන්නේ ඉරිදා දවසට. අපි බලමු හතර වෙනි එක. දැනට තුනෙන් එකයි සඳුදා වෙලා Sunday වෙලා තියෙන්නේ. හරි? The Birmingham police day before yesterday arrested four men who were alleged කියලා කියන්නේ චෝදනා කරන චූදිතයන්. Right? Allegedly transporting. ඒ කියන්නේ ඒගොල්ලෝ තාම ඔප්පු වෙලා නැහැ චෝදනා. ඒගොල්ලෝ සැකකාර ලෙස ප්‍රවාහනය කරමින් සිටිය a herd of cattle. A herd of cattle කියන්නේ cattle කියලා කියන්නේ මී හරක් කියලා කියන්නේ අපි හරකුන් රංචුවක්. A herd කියලා කියන්නේ රංචුවට. A herd of bunch of flowers, flock of crows, kaputu ranchuwa, kaputu rana. A herd of cattle කියලා කියන්නේ හරක් රැළ කියන එකට. හරක් රංචුවක් කියන එක. හරි? Consisting of 15 cows. Consisting කියලා කියන්නේ සමන්විත වෙනවට. Consist කියන එකට ing දාලා. Consisting of 15 cows in Markola area. The suspects were transporting the cattle to an undisclosed site. Undisclosed site කියලා කියන්නේ හෙලි නොකළ තැනකට තමයි මේක අරන් යන්නේ. ඒගොල්ලෝ
දන්නේ නැහැ කොහෙද කියලා. හරි? ordained cattle to be slaughtered. Slaughter කියන්නේ ඝාතනය කරනවාට. ඒ කියන්නේ මස් පිණිස ඝාතනය කරනවා. slaughter කියලා කියන්නේ undisclosed කියලා කියන්නේ එලි කරනවා. එලි කරන undisclosed කියන්නේ එලි නොකරනු ලැබූ. site කියන්නේ ස්ථානයකට. The police officers were on the routine patrol. මෙන්න මේ patrol කියන එක පොඩ්ඩක් බලමු. අපි දන්න petrol මේකනේ. මේ petrol මේ ඉන්ධන. මෙතන PE නෙවෙයි. patrol මුර සංචාරය. මුර සංචාරක. මුර සංචාරයේ යෙදෙනවා කියන patrol. routine patrol. ඒ කියන්නේ සිරිත් පරිදි ඒගොල්ලෝගේ මුර සංචාරක කටයුතු ඒ ඒරියා එකේ වෙනකොට තමයි මේක අත්අඩංගුවට අරගෙන at the time when they arrested the four men, the suspects and the cattle were taken to the Biagam police for further investigations. Day before yesterday ඔන්න බලන්න Monday තමයි අද. Day before yesterday කියන්නේ yesterday ඉඳලා තව දවසක් පස්සට. ඒ කියන්නේ day before yesterday පෙරේදා. ඒ කියන්නේ මේක වෙලා තියෙන්නේ Saturday. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ ප්‍රශ්නයට අනුව එකක් උනේ Saturday අනික උනේ Friday එකක් වෙලා තියෙනවා Sunday සහ අනික වෙලා තියෙන day before yesterday of Monday, which means Saturday. Hari. Then අපි බලමු which of the following incidents happened on Sunday? Illegal transport of cattle. නෑ ඒක උනේ සිකුරාදා. Medical camp එක උනේ කවද්ද කියලා බලමු අපි. Medical camp එක උනේ Friday. ඒකත් අපි දන්නවා. එහෙනම් ඒකත් නෙවෙයි සතුටා උනේ. Donation of a three-wheeler trip organized by the past students. By past students වැරදි. එහෙනම් මෙන්න Sunday උනේ මොකක්ද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. Yesterday කියලා මෙතන කියනවා කෙලින්ම. මොකක්ද ඒක? three-wheeler එකක් මෙතන donate කරා අපි කාටද? මේ elderly home එකට. එහෙනම් අපි දන්නවා දැන් උත්තරේ මොකක්ද කියලා. Donation of a three-wheeler. මෙන්න මේක තමයි උත්තරේ. නේ? underline කරන්න. ඒකට මෙතන underline කරන්න කියලා තියෙන බලමුද මොකද කරන්න තියෙන්නේ? Answer the questions. Underline. Yes. මෙන්න අපි underline කරමු. පළවෙනි එකත් අපි මෙතන underline කරමු. More than 500 ඊට අමතරව Sunday උනේ 3-wheeler එක donate කරන එක පමණයි out of the 4 incidents. හරි. බලමු තුන්වෙනි එක. Who or what does the pronoun they refer to in the news in item 1? මෙන්න මේ they කියන්නේ කාටද කියලා අහන්න. pronoun එක. ඔන්න බලන්න අපි කියමු එතන ඉඳලා යම් පස්සට. Dr. Silva further said that one of the objectives අරමුණු objectives one of the objectives කියන්නේ එක අරමුණක් of the organizing this event මේ වගේ දෙයක් සංවිධානය කිරීමෙන් මේ event එක සංවිධානය කිරීමේ අරමුණු වලින් එකක් තමයි එකක් උනේ to set an example කියන්නේ ඒකට මේ ආදර්ශමත් දෙයක් වෙන්නේ එහෙම නැත්නම් උදාහරණයක් හදන්න අපිට to the younger generation that they should in a younger generation එකට example එක set up කරන්න that they should respect and pay gratitude to their teachers who shape the younger generation. Dr. Silva further said that one of the objectives of the organizing this event was to set an example to the younger generation that they should respect and pay gratitude to their teachers who shaped their life, turning them into human they are today.
හරි ඒක තව පාරක් කියවමු මටත් හරියට ෂුවර් නැහැ ඒක මේ younger generation එකටද එහෙම නැත්නම් මේ මිස්ටර් සිල්වා ડોක්ටර් සිල්වාගේ generation එකටද කියන එක අපි බලමු තව පාරක් කියවලා had lunch at the Neo camp in Tangalla. Dr. Silva further said that one of the objectives of organizing this event was to set an example to the younger generation that they should respect and that's right. එහෙනම් ඒ younger generation එකට තමයි දේ කියලා කියන්නේ. අපි බලමු. එන්න පළවෙනියටම තියෙනවා ඒක. හරි? past students ලටත් නෙවෙයි, teachers ලටත් නෙවෙයි, younger generation එක respect කරන්න ඕන කියලා ඒගොල්ලන්ට example එකක් set up කරන්න තමයි එහෙම කිව්වේ. Which of the following is not given in the news item about the illegal transport of a number of police officers involved? බලමු. Police officers ලා ගාන දීලා තියෙනවද? The Birgama police day before yesterday arrested 4 men. මෙතන දීලා තියෙනවා 4 දෙනෙක් කියලා මිනිස්සු 4 දෙනෙක්. ඒක නෙමෙයි මෙතන අහන්නේ. Who were allegedly transporting a herd of cattle consisting of 15 cows in Markola area. The suspects were transporting the cattle to an undisclosed site to be slaughtered. The police officers who were on a routine patrol in the area at the time when they arrested the 4 men, the suspects and the cattle were taken to the Birgam police station for further remand or further investigations rather. The police officers, right? Police officers lagana dila tina the Birgam police the day before yesterday asked 4 men who were allegedly transporting a herd of cattle consisting of 15 cows in Markola area. Full stop. Not given. The suspects were transporting the cattle to an undisclosed site to be slaughtered. The police officers were on a routine patrol in the area at the time when they arrested the 4 men. The suspects and the cattle were taken to the Birgama police for further investigations and the number of police officers have not been given. So this is not given. Which of the following is a number of police officers involved? මම හිතන්නේ මේක තමයි ඒක අහන්නේ. Number of cows transported. Yesterday, transporting a herd of cattle consisting of 15 cows. Right. එතන දීලා තියෙනවා 15ක් කියලා මේ 15 cows. එඳ මේක දීලා තියෙනවා ඒක නෙවෙයි උත්තරේ. එහෙනම් පළවෙනි එක තමයි උත්තරේ මම හිතන්නේ. කොහොමද අපි අනිත් එකත් කියමු. Which police station carries investigation? That was given Birgama නේද? බලන්න. Birgama police station එකට අරන් ගියා කියලා තියෙනවා. එහෙනම් ඒකත් නෙවෙයි උත්තරේ. When the suspects were taken into custody. That was also given. It's given here. Markola area. The Birgama police day before yesterday arrested 4 men who were day before yesterday, which means Friday. When covered, right? 4. Let's move on. Now question number 5. The underlined phrase undisclosed site in the news item 4 most nearly means undisclosed කියලා කියන්නේ හෙළි නොකළ site කියලා කියන්නේ වැඩ බිමකට හෙළි නොකළ තැනකට a safe place නැහැ a non place නැහැ this is an unknown place මේකත් නෙවෙයි unknown undisclosed right unknown place so this should be the answer quite correctly. Now let's go to the B part of the question number 7. Do the following statements agree with the information given in the above text? Right. Let's read. During the trip, the past teachers visited the Situl Power temple before they had their lunch. Yes, I think the answer is correct.
because look, trip last Saturday. The trip was organized by the All Student Association of the school. The chairman of the association, Dr. Anura Silva, said our teachers first visited Situl Power, where they engaged in a number of religious activities. Then, ඊට පස්සේ තමයි Navy camp එකට several interesting places in the south and had lunch at the Navy camp. එනන්නේ lunch ගත්තේ Navy camp එකේදී සිතුල් පව්ව ඇඳලා පස්සේ. Right. එහෙනම් මේ statement එක true. මෙහෙම තමයි answer කරන්න කියලා කියන්නේ ඒගොල්ලෝ. True කියලා කියන්න ඕන statement එක හරිනම් false නම් this statement is wrong, not given කියලා ලියන්න ඕන if there is no sufficient information. Sufficient කියලා කියන්නේ මේ word එක යනවාම කියන්නේ enough කියන එක. ප්‍රමාණවත්. එහෙම නැත්නම් adequate කියලාත් මේකට කියනවා. ඉතින් වචන සමාන වචන. එතකොට ඔයගොල්ලන්ට මේ විභාගයේ පහසුයි. Adequate, enough, sufficient. තුනම සමාන adjectives. Right? The only aim of organizing the past teachers trip was to set an example to younger generation. No, that's why I told you one of the objectives කිහිපයක් අතරින් එකක් නේ. ඒ බලන්න. Said that one of the objectives of organizing this event was to set an example. That means one of the examples. The only, maybe enam make a false. This has to be wrong. Not given කියලා කියන්න බෑ. It is given. One of the objectives කියලා කියන්නේ objectives කීපයක් තිබිලා දිනවා එකෙන් එකක් කියන එක. එතකොට අවධානයෙන් බලන්න. එතකොට මේවා ලේසි. අපි හරියට මේක අධ්‍යයනය කරොත් අපිට මේ ඔක්කොම මාක්ස් ටික ගන්න පුළුවන් මෙතනින්. Question number 8, subsection 8, yeah. Subsection 8 में right, subsection 8, question number 7, all the items distributed. All the items කියලා කියන්නේ same දෙයක්ම සෑම භාණ්ඩයක්ම සෑම distributed item එකක්ම බෙදා දෙනු ලැබූ සෑම item එකක්ම among the participants එතෙන්ද සහභාගී වුණ අයට බෙදා දුන්න හැම දෙයක්ම medical camp එකේදී were donated by the past students of Ruwanwela Boys School. අපි බලමු මේක ආයෙත් පාරක් කියවලා. The Old Boys Association of Ruwanwela Boys School organized a free medical camp at the school premises last Friday. Over 500 persons in the area attended the camp to obtain medical services from the specialized doctors. During the camp, the health issues were addressed and the participants were educated about the good health habit, mosquito nets, and dry rations, clothes, and stationery for school children received from different organizations and other donors were distributed. මෙන්න මෙතන හරියට බැලුවොත් received from ලැබුණ එකගෙන්ද කියලා කියනවා from different organizations විවිධ සංවිධාන වලින් සහ අනෙකුත්
පරිත්‍යාගශීලීන් අනිත් දානපතියන් කියන. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. මොකද ඒකට හේතුව all the items distributed among the participants of the medical camp were donated by the past students කියන එක වැරදි. ඒ all boys ලා විතරක් නෙවෙයි දීලා තියෙන්නේ. ඒකට දීලා තියෙනවා වෙනත් දානපතින් සහ විවිධ සංවිධාන. හරි. The elders home had informed that they were in need of a vehicle. True. ඉතින්ම true කියලා දාන්න ඕනේ. මොකද ඔයගොල්ලන්ට මෙන්න මේ වචන තේරෙනවද කියලා තමයි බලලා තියෙන්නේ. in response to කියන ප්‍රතිචාර දැක්වීමක් හැටියට මේ බලන්න in response to a request from the home. මෙම elderly home එකෙන් කරපු ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් හැටියට. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම නිවැරදි විය යුතුමයි. They were in need of a vehicle. ඒක කියන්නේ නැතිනේ ඒකනේ 3-wheeler එකක් දුන්නේ නේද? හරි. The suspects arrested were transporting the cattle using a lorry. බලමු මොකක්ද ඒක කියලා තියෙන්නේ කියලා. The Biyagama police station police day before yesterday arrested 4 men who were illegally transporting a herd of cattle consisting of 15 cows in Markol area. The suspects were transporting the cattle to an undisclosed site to be slaughtered. The police officers were on a routine patrol in the area at the time when they arrested 4 men. The suspects and the cattle were taken to the Biyagama police for further investigations not given. මොකෙන් දරයි යන්නේ කියලා කියලා නැහැ. ඒ නිසා අපි මේකට කියන්න ඕනේ not given කියලා. ඒ විදිහට තමයි 7 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අපි ලියන්නේ. Next up is the question number 8. ප්‍රශ්නාංක 8 තමයි ඊළඟට තියෙන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ 8 වෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය. අපිට ප්‍රශ්න 8ක් ලැබෙලා දැන් මේ ප්‍රශ්නේ ලකුණු 10ක් ලැබෙනවා. මේක writing question එකක්. ඊට පස්සේ දෙවෙනි පේපර් එක තමයි තියෙන්නේ. බලමු මේක කොහොමද අපි මේ ප්‍රශ්නෙට උත්තර 30ක් කොණු කරගන්නේ කියලා. මම මේ අවශ්‍ය දේවල් මම මෙතෙන්දි කියලා දෙන්නම්. අපි බලමු මේක කරන්න තියෙන්නේ මෙහෙමයි. Write a paragraph, right? You shouldn't be writing more than that. Do not write more than 1 paragraph. But they need at least 75 to 100 words. Given sentence of there are many advantages of learning English. So this is all about advantages of learning English. Now before coming to this, now if you have a look at this, this is a preposition. After that there is a verb with ing form. That's the normal theory that we have learned. Okay, so you know, proven to be correct. බලමු දැන් මේකට උත්තරේ කොහොමද අපි ගොනු කරගන්න කියලා. Advantages of learning English. අපි final answer එක ලියන්න කලින් අපි පොඩි දෙයක් මෙහෙම කරමු. අපි වෙනම page එකකට ගිහිල්ලා අපි facts ටික කරුණු ටික ගොනු කරගමු. right? අපි මෙහෙම ලියමු. ලියාගමු හැම කෙනෙක්ම advantages of learning English. Advantages of learning English. මේ මාතෘකාව ගොඩක් එන්න පුළුවන්. මොකද මේක මේ ගොඩක් බහුලව කතා කරන දෙයක් සාමාන්‍යයෙන්. ඒ නිසා මේක එන්න තියෙන ඉඩ කඩත් වැඩි. ඒ විතරක් නෙවෙයි අපිට උත්තරයක් ලියා ගන්නත් සාර්ථක අවස්ථාවක් වැඩි. මොකද මේ ඇඩ්වාන්ටේජස් අපි හැම කෙනෙක්ම දන්න නිසා. අපි බලමු ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ වාසි මොනවද කියලා. ඇඩ්වාන්ටේජස් කියන්නේ වාසි. හරි අපි බලමු මොනවද කියලා. දැන් ගොඩක්ම
මේකට තියෙන ලොකුම වාසිය තමයි අපි විවිධ ශ්‍රේෂ්ඨයන් යටතේ මේක කඩමු. අපි ඉස්සර බලමු education. අධ්‍යාපනය කියන මාතෘකාව යටතේ අපි බලමු කොහොමද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම වාසියක් වෙන්නේ කියලා. අපිට කියන්න පුළුවන් පළවෙනි එක හැටියට normally higher education උසස් අධ්‍යාපනය සාමාන්‍යයෙන් is done in English medium. In English medium. Right? දෙවෙනි එක තමයි මේකට තව කරුණක් අපිට ඇඩ් කරන්න පුළුවන්. for example සමහර අය උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා. එතකොට විදේශ විශ්වවිද්‍යාලයන් වල foreign universities වල උගන්වන්නේ English language එකකින්. එක එකක්. දෙක තමයි most of the books have been written in English. ඒ කියන්නේ විෂයකට අදාළ කිසියම් විෂයකට අදාළ පොත්පත් බහුල වශයෙන්ම ලියලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. විද්‍යාව ගත්තත්, ගණිතය ගත්තත්, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, ඒ වගේ ඕනෑම ලෝකයේ ප්‍රධාන විෂයක් වන වෛද්‍ය විද්‍යාවේ පොත්පත් පවා ගොඩක් ලියලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේ පරිවර්තන ලංකාවේ තියෙනවා. නමුත් මේක තමයි ඇත්ත කතාව. හරිද? ඊට අමතරව higher education එක පොත්පත් not only that we can use the internet to help our education. If you know English, because most of the web pages are in English. Okay? හරි. education පැත්තෙන් ගන්නකොට එහෙමයි. අපි ඊට පස්සේ බලමු රැකියා අවස්ථා employments. තවත් හොඳ වටිනා ශේෂ්ත්‍රයක්නේ. වැදගත් ශේෂ්ත්‍රයක්නේ අධ්‍යාපනයට පස්සේ ඒකනේ අපිට වැදගත් වෙන්නේ. එකට වැදගත් වෙනවා පළවෙනි එක තමයි more job opportunities. මම ඒක මොකක්ද කියලා දෙන්නම්. more job opportunities. මේකේ අදහස තමයි වැඩි රැකියා අවස්ථා. ඒකට හේතුව තමයි international job market එකට අපිට යන්න පුළුවන්. ලංකාවේ විතරක් නෙවෙයි අපිට පිටරට රැකියාවලට ඉල්ලුම් කරන්න පුළුවන්. ඕගොල්ලෝ ඉංග්‍රීසි දන්නවා නම් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි විවිධ රටවල ජාත්‍යන්තර භාෂාවෙන් තමයි ගොඩක් රටවල් වල විවිධ ශේෂ්ත්‍රණී රැකියාවන් වල කට්ටිය නිරත වෙන්නේ. දෙවෙනි එක more job opportunities, international job opportunities I'm talking about. ඒ විතරක් නෙවෙයි ඒ රැකියාවලට අදාළ ට්‍රේනින් දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.
මොකද මේවට ප්‍රවීණයන් ඉන්න විදේශ රටවල් වල එතකොට ලංකාවෙත් ඉන්නවා ලංකාවේ නැති ශ්‍රේෂ්ඨයන් අපි හිතමු උදාහරණයක් හැටියට ඒ වෙලාවට මේ විදේශිකෙක් තමයි මේ සම්බන්ධයෙන් සොයාගන්නේ එතකොට යා ජාත්‍යන්තර භාෂාවෙන් තමයි ඒ ට්‍රේනින්ග්ස් ගන්නෙ හරි then with the advent of the internet මේ අන්තර්ජාලයේ පැමිණීමත් සමගම අපි දැන් රටක් ඇතුළේ විතරක් නෙවෙයි අපි මේක ග්ලෝබල් විලේජ් එකක් වෙලා තියෙනවා මුළු ලෝකය ග්ලෝබල් විලේජ් එකක් එක ගමක් වගේ දැන් ඉන්ටර්නෙට් එක පැමිණීමත් සමගම එතකොට ග්ලෝබල් විලේජ් කියන අර්ථයෙන් ජාත්‍යන්තර වශයෙන් බිස්නස් කරනකොට අපිට ඉංග්‍රීසි භාෂාව වැදගත් මොකද අපි ජාත්‍යන්තර වශයෙන් භාවිත කරන්න පුළුවන් එක භාෂාවක් හැමෝටම තේරෙන භාෂාවක් ඉන්නේ එහෙනම් ග්ලෝබල් විලේජ් එකක් යටතේ ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එකක හැටියට ඉංග්‍රීසි වල වැදගත්කමක් තියෙනවා language හරි ඒක තමයි employment ඊට පස්සේ අපි බලමු entertainment කියලා කියන්නේ විනෝදාස්වාදයන් කියන දෙන දේවල් මොනවද මේ දේවල් international movies ගොඩක්ම ජාත්‍යන්තරව නිෂ්පාදනය කරන හොඳ චිත්‍රපට නිර්මාණය වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට ඒ වගේ විනෝදාස්වාදය ලබා ගන්න අපිට අවශ්‍ය වෙනවා. සංගීතය ගොඩක් සින්දු ඉංග්‍රීසි සින්දු තියෙනවා. මියුසික් ඒ විතරක් නෙවෙයි. ලෝකේ බොහොමයක් ක්‍රීඩාවන් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි විස්තර විචාරය කරන්නේ ෆුට්බෝල් આવොත් ජාත්‍යන්තර විස්තර විචාරකයන් පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි භාෂාව ක්‍රිකට් ක්‍රීඩාව ෆුට්බෝල් ක්‍රිකට් ආදී ක්‍රීඩාවන් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ගොඩක් ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ මේ ක්‍රිකට් ක්‍රීඩාව යනකොට බොහෝ විට ඉංග්‍රීසි දන්න අයට chance එක වැඩි. ඒකට හේතුව ඒක ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවක්. අදිශේවත් නායකත්වයේ වුණොත් නායකත්වයට බවට පත් වුණොත් අපි දන්නවා ටොස් එක දානකොට ප්‍රෙස් කොන්ෆරන්සස් වලට යනකොට ඉංග්‍රීසි භාෂාව දැනගෙන ඉන්න ඕන. ඉතින් මම මෙතන කරුණු ප්‍රධාන කරුණු තුනක් යටතේ කරුණු 9ක් කියලා තියෙනවා. තව එකක් අපිට ලියන්න පුළුවන්. අතන මෙහෙම එකක් ලියන්න පුළුවන්. help in someone others rather help in others English education දැන් මට මෙහෙම වීඩියෝ එකක් හරි දාන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ට විභාගේ පාස් වෙන්න උපකාර වෙන ආකාරයට මම ඉංග්‍රීසි දන්නේ එකේ 500ක් නිසා ඒක තමයි හොඳම උදාහරණය ඔයගොල්ලන්ට. එතකොට කරුණු 10ක් මෙතන තියෙනවා. ඒ කරුණු 10න් වාක්‍ය ලියුවොත් වාක්‍ය දෙක ගානේ ලියුවොත් 20ක් වෙනවා. සාමාන්‍ය වාක්‍යයක් ලියනකොට අවශ්‍ය වෙන්නේ වචන 5ක්නේ. 100ක් ලස්සනට එනවා. හරි? අපි මේ විදිහට උත්තරේ ගොනු කරලා අපි බලමු මේ කොහොමද පිළිතුරු ගොඩනගන්නේ කියලා. හරිම ලේසි. ඔයගොල්ලෝ මේ විදිහට ප්‍රැක්ටිස් වෙන්න ඕන. මේ විදිහට රචනාවක් එසේ එකක් ලියනකොට ඔයගොල්ලෝ මේ විදිහට කරුණු ගොනු කරගෙන සූදානම් වෙලා ගියොත් ඔයගොල්ලන්ට සාර්ථක පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. අපි බලමු එහෙනම් advantages කියන එකට ගිහිල්ලා කොහොමද අපි ඒක ලියන්නේ කියලා. අපි පිටින් පිට මේකට ඇවිල්ලා අපි බලමු ඒක අපි ටික් කරමු අපි ලියුව එක. හරි? හරි. එහෙනම් අපි යන් දැන් මෙතෙන්ද There are many advantages of learning English full stop. හරි ගොඩක් තියෙනවා වාසි ඒ අතරින් පහත ඒවා ප්‍රධාන වෙනවා කියලා අපි ලියමු out of those advantages
following advantages are exceptional. කැපී පේනවා. මෙවැනි වාසීන් අතර පහත වාසීන් කැපී පේනවා. උදාහරණයක් හැටියට අපිට ලියන්න පුළුවන් පළවෙනි එක firstly මූලික වශයෙන්ම මුලින්ම firstly we can talk about under education under education full stop because higher studies උසස් අධ්‍යාපනය is දාමු අපි දාමු නෑ අපි එක higher studies කියලා දැම්මත් කමක් නැහැ ඒක වැරදි නැහැ උසස් අධ්‍යාපනය higher studies ඉදාම higher education කියලා ඒක වඩා ලස්සනයි higher education උසස් අධ්‍යාපනය is mostly වැඩි වශයෙන් done in English simply වෙන්න ඕනේ English and most of the books subject books I'm talking about have also been written in English right that's the first one okay now let's go and check what the next one is right that's missing in action anyways අපි ඊළඟට කතා කරේ අධ්‍යාපනය ඉංග්‍රීසි බුක්ස් ලියවිලා තියෙන ඉංග්‍රීසි වලින් ඊට අමතරව උසස් අධ්‍යාපනය කරන්න තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් especially with foreign universities හරි ඒකත් අපිට ඇඩ් කරන්න පුළුවන් ඕන නම් එක්සැම්පල් එකක් දාලා ඒක අපිට කරුණ ඔප්පු කරන්න ඕන හරි ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මෙහෙම දැන් අපි এডুকেෂන් එක ගැන ලිව්වා පොත් ලියවිලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් higher studies ගන්නවන්නේ ඉංග්‍රීසි වලින් ඊට අමතරව අපිට කියන්න පුළුවන් on top of that right
we can use the internet to help our education on top of that we can use the internet to help our education by accessing worldwide websites to reach many subject matters. Right? ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ට අවශ්‍ය විෂය කරුණක් සම්බන්ධයෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඕන නම් ඔයගොල්ලෝ Google එක අරගෙන ටයිප් කරොත් ඒක මිලියන ගාණක් වෙබ්සයිට්ස් පෙන්නනවා. ඒ හැම එකකින්ම අපිට කරුණු ගන්න පුළුවන්. ඒක තමයි මේ දේවල් වලට අමතරව on top of that we can use the internet to help our education by accessing worldwide websites to reach many subject matters. හරි? හරි. අපි දැන් education එක ගැන ඇති අපි දැන් ඊළඟට බලමු employment. Hari, we can also use English to broaden ulul karanda broaden employment opportunities from local to international level. Right? ඒ කියන්නේ රට ඇතුළේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් employment opportunities වලට යන්න පුළුවන්. ඒක එක වාක්‍යයක්. අපි ඊට පස්සේ බලමු entertainment. Right? අපි හැම කෙනෙක් මේකට කැමතිනේ. When it comes to entertainment, when it comes to entertainment විනෝදාස්වාදයට එනකොට කොහොමද අපි එක වෙන්නේ? We have a lot of movies, songs and TV series produced in English, so we can enjoy them. සින්දුවක්, චිත්‍රපටයක්, රූපවාහිනී නාට්‍යමාලාවක් අපිට රස විඳින්න පුළුවන්
මේ ඉංග්‍රීසි භාෂාව හොඳට දන්නවා නම්. හරි? ඊට අමතරව අපිට තව වාක්‍යයක් ලියන්න පුළුවන් මෙහෙම. අපිට ජාත්‍යන්තර වශයෙන් we can travel overseas. Travel overseas, and we can travel overseas conveniently. Conveniently කියලා අපි ලියමු. පහසුවෙන්. Without a language barrier. Finally we can write අපි ඉංග්‍රීසි දන්නවා නම් දැන් මම මේ ඔයගොල්ලන්ට කරනවා වගේ කෙනෙකුට උගන්වන්න පුළුවන් ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙකුට. Finally we can assist can help කියන එකට සමාන වචනයක් in others language English language education කියනවා අපි English language education. Right. මේ විදිහට අපිට කරුණු කීපයක් ගොනු කරන්න පුළුවන්. මම මෙතන සිම්පල් ලියන්න කිව්වට මේක සිම්පල් නෙවෙයි මේ ඉංග්‍රීසි කියන්නේ ලැන්ග්වේජ් එකක් නේ. ඒ නිසා අපි ඒක කැපිටල් වලින් ලියමු. මම ඒක තිබුණා. මෙතන මම හරියට ලියලා දෙනවා. ඒ වගේ ඉංග්‍රීසි කියන එක about talk about under education. That's right. Okay. Okay, මෙතනත් ඉංග්‍රීසි කැපිටල් ලියලා දෙනවා. දැන් අපි බලමු අපි ලයින්ස් කීයක් ලියලා තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 times of 5 85 අපි 90ක් විතර ලියලා තියෙනවා. මෙතන අපිට ඉල්ලලා තියෙන්නේ 75 100ක් අතර. එහෙනම් අපි රික්වයර්මන්ට් එකට ඇවිල්ලා තියෙනවා. එන්න මේ විදිහට ඔයගොල්ලන්ට පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන් නම් මේ ලකුණු 10න් අඩුම 9ක් ගන්න පුළුවන්. 10න් 10වත් හැම වෙන අවස්ථා තියෙනවා. අපි හිතමු 9ක් කියලා. හරි? ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලෝ කරුණු ගොනු කර ගන්න ඕන හැබැයි මුලින්ම රචනාව ලියන්න කලින්. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්න පත්‍රේ එච්චරයි.